හරි පටන් ගමු එහෙනම් ඈ. තව එනවා කට්ටිය විනාඩියක් ඉමුවම. හරි. තව විනාඩියක් බලමු. මේන කට්ටිය පස්සේ ඇඩ් කරගමු. අපි ගමු පුතේ අපි පළවෙනි පාඩමේ මම කිව්වා ඔයාලට අවසාන පළවෙනි ටියුට් එක ගන්න. ඒකේ මම කිව්වා ඔයාලට අවසාන පිටුව තියාගන්න මොකුත් ලියන්න එපා කියලා. හරි. ඒක ඇයි තියාගන්න කිව්වේ කියන එක ඇතුලේ තව කොටසකුත් තියෙනවා කරන්න. ඒ කොටස තිබ්බත් මම ඔයාලට මේ අද කරන්නේ වැදගත් කොටසක් අනිවාර්ය ප්‍රශ්නයක් අහන තැන. හරි. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ කොටස අල්ලා ගන්න ඕනේ. අල්ලගත්ත නැත්නම් ඔයාලට ඒක ප්‍රශ්නෙකට උත්තර ලියන්න බැරුව යනවා. හරි. කට්ටිය ටිකක් අමාරු මාර්ක් එක්සෑම් එක කියමු රම්මෝ අපිට පුළුවන් වෙයිද කවර් කරගන්න. දැන් අපි එක්සෑම් එක මාර්කුද ලියන්නේ බය හිතෙනවා. එහෙම කියන. හේතුව ආපුවාම කියනද ඉතින් තාම පළවෙනි පාඩමේ දෙකේ ඉන්නේ. මම ඒකට අහපු එක ප්‍රශ්නයක් කියලායි. අපි පළවෙනි එක කොහොමද කරේ? පළවෙනි එකට මොකද වුනේ? හරි එන්නේ ඒ වගේම දෙයක් තමයි දෙවෙනි එකටත් වෙන්නේ. ජනවාරි අපිට පොඩි ආරංචියක් තියෙනවා ජනවාරි වෙනකොට අපිට පන්ති පටන් ගන්න දෙනවා කියලා. මේ මුගොත් සාමාන්‍ය පන්ති යන අතරතුර මේකෙන්ම අපි ඉතුරු පාඩම් ටිකක් කොහොම හරි ආවරණය කරනවා රැයට එහෙම පුළුවන් අපිට. නේ අපි දැන් මේකට අනුගත වෙලා තියෙන නිසා. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. සෙනසුරාදා සාමාන්‍ය පන්ති යනවා. මේකෙදි වෙනම පන්ති අපි හදාගෙන යනවා. හරි. එතකොට සිලබස් එක ගැන බය වෙන්න එපා. සිලබස් එක කවර් කිරීම ගැන. ඒක අපි කොහොමද කරනවා? පේපර්ස් ටික කරනවා. මේ IT එකේ නම් පුතේ ලොකුවට පාස් පේපර් කරන්න නැහැ. නමුත් පේපර්ස් ටිකක් අපි කරනවා. ඒ වගේම ලෝ එකේ පාස් පේපර්ස් පොත අරන් ගියපු නැති අය අරන් යන්න. අපි ඒක ලබන දවසේ ඉඳන් ලෝ එක ගැන කතා කරනවා කියලා කිව්වා. හරි. පළවෙනි ටියුට් එක ගන්න අවසාන පිටුවේ මට ඕනේ ඉඩ තියාගන්න කියලා මම එදා කිව්වා. ඒ ඉඩ ටික එහෙම තියාගන්න කියලා දැන් අපි පටන් ගන්නවා. ඔයාට වැදගත් වෙන කොටසක් ගැන කතා කරන්න. ඒ තමයි තොරතුරු පද්ධතිය කියන කොටස. ඔයා දැන් පරිගණක පද්ධතිය දන්නවා. ඔයා පරිගණක පද්ධතිය දන්නවා. මේක දන්නවා. මේකේ මොනවද එන කොටස් කියලා දන්නවා. බුඩාංගෙනවා මුදුකාංගෙනවා ජීවාංගෙනවා ස්ථීරාංගෙනවා මේවා අපි හොඳට කතා කරලා තියෙනවා. නමුත් අපිට දීලා තියෙන පොතසරිය තුල එහෙම නැත්නම් අපිට දීලා තියෙන සිලබස් එකේ අපිට කතා කරන්න තියෙන්නේ පරිගණක ගැන නෙමෙයි කියලා මම කිව්වා. නමුත් පරිගණකත් එක්ක සම්බන්ධ වෙච්ච හරිද? පරිගණකත් එක්ක සම්බන්ධ වෙච්ච තොරතුරු පද්ධති කියලාත් අපි කිව්වා. තොරතුරු පද්ධතිය හැද මේක පරිගණක පද්ධතිය වා දන්නවා. තොරතුරු හැදෙන විදිහක් දන්නවා. කොහොමද තොරතුරු හැදෙන්නේ?
ඒ සඳහා උපයෝගී කරගන්නවා දත්ත යම් කිසි සැකසීමක් කරලා තොරතුරු ගන්න. ඕකත් ඔයා දන්නවා. දත්ත කියන එකක් දන්නවා. හරි? දත්ත කියන එකක් දන්නවා. පරිගණක පද්ධතිය කියන එකක් දන්නවා. දත්ත තොරතුරුත් දන්නවා. පරිගණක පද්ධතියක් දන්නවා. මෙන්න මේ දෙන්න එකතු වීමෙන් නිර්මාණය වන තොරතුරු පද්ධතිය ගැන තමයි අද අපි කතා කරන්නේ. ගිහින් ලියන්න පුතේ ඔයාලට ඉඩ අහු වෙන පළවෙනි තැන. ඒ කියන්නේ ප්‍රශ්න දීලා ඉවර වෙලා හම් වෙන පළවෙනි තැන. ඔයා ලියන්න මාතෘකාව තොරතුරු පද්ධතිය කියන. තොරතුරු පද්ධතිය. තොරතුරු පද්ධතිය කියන්නේ. හෙලෝ. ඔව්. මේ ගාස් දිනවා. කියන්නේ මොකද? එනවා කොහෙද? කොහෙද? අන්නෝද? ඔයා එන්න බස් ස්ටෑන්ඩ් එකට ගාවට ඇවිල්ලා ගම්බෝයි ගාවට එනවා. ටිකේ පාස්කේ පව් කරනවා. ඇතිපොළ වල ගන්නවා. ගම්බෝයි ගාවට එන්න ගන්නවා. හරි? තොරතුරු පද්ධතිය කියලා මාතෘකාව ලියුවා. ඊට පස්සේ අපි කතා කරා පුතේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. පද්ධතියක් කියන්නේ මොකක්ද? පද්ධතියක් කියලා අපි කිව්වා එක අරමුණක් ළඟා කරගන්න එකට සංවිධානය වුණු කොටස් වල එකතුවක් තමයි පද්ධතියක් කියලා අපි කතා කරේ. ඒක මුල කතා කරලා තියෙනවා. ඊළඟ මොකක්ද මේ තොරතුරු පද්ධතිය කියන්නේ? මොකක්ද මේ තොරතුරු පද්ධතිය කියන්නේ? එහෙනම් ඔයාලට තේරෙනවා පුතේ. තොරතුරු ලබා ගන්න එකට සංවිධානය වුණු උපාංග සමූහයකින් සමන්විත අන්තර්ක්‍රියාකාරීත්වයක් තියෙන යම් ඒකකයකට අපි කියනවා තොරතුරු පද්ධතියක් කියලා. එහෙනම් පද්ධතිය ඔයා දන්නවා, තොරතුරු ඔයා දන්නවා. එහෙනම් ඒ දෙන්නගේ එකතුවක් තමයි මේ තොරතුරු පද්ධතිය කියලා අපි හඳුනාගන්නේ. ලියන්න මාත් යටින් මෙහෙම තොරතුරු පද්ධති කියලා ලියලා ඇති. එතන යටින් ලියන්න මෙහෙම. समस्त अरमुण उद्देशा එකිනෙකට සම්බන්ධිත වූ සංවිධිත කොටස් වරහන් ඇතුලේ අංග වල එකතුවක් පද්ධතියක් ලෙස හැඳින්වේ. පද්ධතියකට විවිධ ආදානයන් පවතින අතර
පද්ධතියකට විවිධ ආදානයන් පවතින අතර විවිධ ක්‍රියාදාමයක් හරහා සැකසීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලයක් ලබා ගනිමු. ප්‍රතිදානයේ අනුව අපේක්ෂිත පද්ධතියේ සමස්ත අරමුණයි පද්ධතියක අලුත් නූල කෙල්ලයන් පද්ධතියක समस्त क्रियाकारित्वे पहत परिधि पेन्वा दिय है हर पहत परिधि पेन्वा दिय है මෙන්න මේක තමයි පුතේ තොරතුරු පද්ධතියක समस्त ක්‍රියාකාරීත්වයේ අභ්‍යන්තරයෙන් බලපුවාම පෙයි. එහෙනම් ඔයාගෙන් අහනවා පරිගණක පද්ධතිය නෙමෙයි. තොරතුරු පද්ධතිය කොයි වගේද කියලා අහුවොත් ඔයා කියන්න ඕනේ ආදානයන් තියෙනවා සැකසීමකට භාජනය කරලා ප්‍රතිදානයන් ගන්නවා. ඒ ගත්ත ප්‍රතිදානය අර ඇතුල් කරපු ආදානයන් වලට අනුගතවම තියෙනවද කියලා අපි බලන්න ඕනේ. ඒක තමයි අපි ප්‍රතිචාරයෙන් කරන්නේ. ප්‍රතිදානය අපි දුන්නු ආදාන වලට සමාන වෙනවද කියලා. ඒ සැකසීම සිදු කරන අතරතුර පාලනයකට නතු කරනවා. හරියට ගණන් ටික එනවද? අකුරු ටික හරිද? ස්පෙලිං හරිද? දිග පළල හරිද? පාලනයකට නතු කරනවා. මෙන්න මේ පාලනයට නතු කරලා ප්‍රතිදානය ගද්දී අපිට යම් සීමාවන් තියෙනවා. ඒ වගේම අතුරු මුහුණක් තියෙනවා. ඔයා Facebook එකේම යනකොට ඔයාට ඉස්සරහට එනවා ඉන්ටර්ෆේස් එකක්. ලොගින් ස්ක්‍රීන් එකක්. ඊට පස්සේ ඔයාගේ Facebook ප්‍රොෆයිල් එක. ඒ තමයි ඔයාගේ අතුරු මුහුණක්. සීමාවන් තියෙනවා අපිට එහෙම යද්දී. ඔයාට වෙන කෙනෙක්ගේ තොරතුරු බලන්න බැරි වෙන්න පුළුවන්. යමහර පද්ධති වලට ඇතුල් වෙන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම ඒවා තමයි සීමාවන්. එහෙනම් පුතේ මේ සමස්ත තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ මොකක් ඇතුළේද? පරිසරය ඇතුළේ. එහෙනම් තොරතුරු පද්ධතියක් කියලා ගත්තාම අනිවාර්යයෙන් මෙන්න මේ කොටස් ටික තියෙන්න ඕන. ඒත් එක්ක පුතේ මේ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ යම් කිසි අරමුණක් පෙරදරි කරගෙන. අපි හිතමු PCR පරීක්ෂණය.
PCR පරීක්ෂණය. මොකක්ද අරමුණ? අන්න ඒකේ ක්‍රියාවලියක්. ආදානයක් තියෙනවා, සැකසීමක් තියෙනවා, පාලනයක් තියෙනවා, ප්‍රතිදානය නෙගටිව්ද පොසිටිව්ද? ඒක කරද්දී සීමාවන් අතුරු මුහුණක් තියෙනවා. ඒ ප්‍රතිදානය අනුව ආදානය කරපු අයගේ මෙන්න පොකුරක් හොයාගත්තා, මෙන්න පොකුරක් හොයාගත්තා කියලා ප්‍රතිදානයට අනුව ආදානයන් වෙන් කරනවා. අන්න ඒ වගේ තොරතුරු ඕනෑම පද්ධතියක් මෙන්න මේ කොටස් වලින් සමන්විත වෙනවා. පුතා ඇඳ ගන්න ලස්සනට මේක කොහොමද එන්නේ? ලොකු කොටුව ඇතුලේ තියෙන්නේ ලොකු කොටුව තමයි පරිසරය. ඒක ඇතුලේ කොටුවක් තියෙනවා ආදානයේ සැකසීම ප්‍රතිදානය කියලා. ඒ තමයි අපි දන්නවා තොරතුරු බවට පත් කිරීම. ඒ තොරතුරු බවට පත් කිරීමේ සැකසීම පාලනයකට නතු කරනවා. ප්‍රතිදානය ආදානයට ප්‍රතිචාර දක්වනවා. ඇඳ ගන්න. සර් බෝඩ් එක පැහැදිලි නෑනේ. ගොඩක් පන්දිද? මම මේ අඳින්නම්. පළවෙනි කොටුව ලොකුයි. ඒක ඇතුලේ තමයි අපි අඳින්න යන්නේ. ඔයාගේ පුතේ සිග්නල් ප්‍රශ්නයක්ද දන්න අපේ එකත් එහෙම මොකක් හරි සිග්නල් කේස් එකක් වෙන්න ඇති. ලොකු කොටුවක් තියෙනවා. ඒක ඇතුලේ පොඩි කොටුව තියෙනවා. ඒක ඇතුලේ ආදානයේ කොටුව, සැකසීම ප්‍රතිදානය තියෙනවා. ආදානය සැකසීම ප්‍රතිදානය මේක ඔයා දන්නවා. ප්‍රතිදානයෙන් ප්‍රතිචාරයක් එනවා ආදානයට. සැකසීම පාලනයකට නතු කරනවා. හරි? දැන් ටිකක් හොඳයිද? මෙන්න ලොකු කොටුව කොටුව ඇතුලේ ආදාන සැකසීම ප්‍රතිදානයේ තියෙනවා. ප්‍රතිදානයෙන් ප්‍රතිචාරය යනවා ආදානයට. සැකසීම සිදු වෙනවා පාලනය. පාලනය සැකසීම අපි කියන්නේ සැකසීම පාලනයකට ලක් කරනවා. ප්‍රතිදානයෙන් ප්‍රතිචාරය වෙනවා. මේ සමස්තය සිදු වෙන්නේ පරිසරය තුල.
ඊට පස්සේ අපි යන් මෙන්න මේ පද ටික පැහැදිලි කරන්න. මෙන්න මේ පද ටික පැහැදිලි කරගන්න. මාතෘකාව තොරතුරු පද්ධති. අනුමාතෘකාව තොරතුරු පද්ධති. අනුමාතෘකාව තොරතුරු පද්ධති. එහෙනම් මොකද්ද පුතේ තොරතුරු පද්ධතිය වෙන්නේ? ආයතනයක් ගන්න. ආයතනයේ යම්කිසි තොරතුරක් ලබා ගැනීම සඳහා අරමුණ තොරතුරක් ලබා ගැනීම. ඒ අරමුණ ළඟා කර ගැනීම සඳහා උපාංග රාශියක් එකට එක් වෙලා ක්‍රියා කරලා අර කියන අරමුණ කරා යන්න නැත්නම් තොරතුර කරා යන්න යම් හේකින් ගොඩ නැගෙනවා නම් පරිගණක ආශ්‍රිත පද්ධතියක්. අන්න ඒකට අපි කියනවා තොරතුරු පද්ධතිය. ලියන්න මෙන්න මෙහෙම. ආයතනය විසින් අපේක්ෂා කරනු ලබන ආයතනයක් විසින් අපේක්ෂා කරනු ලබන තොරතුරු හා සංනිවේදන සේවාවන් තොරතුරු හා සංනිවේදන සේවාවන් අපේක්ෂා කරනු ලබන තොරතුරු හා සංනිවේදන සේවාවන් ලබා දෙන පද්ධතිය පුතේ සමහර ආයතනවල ඔක හස්තමය ක්‍රමයට එහෙම නැත්නම් අතින් සිදු කරන්නත් පුළුවන්. සමහර ආයතනවල ස්වයංක්‍රීයව එහෙම නැත්නම් පරිගණක ආශ්‍රයෙන් සිදු වෙන්නත් පුළුවන්. දැන් වරහන් ඇතුලේදී අන්න ලබා දෙන පද්ධතිය වරහන් ඇතුලේ स्वयंक्रिय हो हस्त में स्वयंक्रिय हो हस्त में स्वयंक्रिय हो हस्त में वराम बहारा තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ. බොහෝ තොරතුරු පද්ධති තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් යෙදුම් පද්ධති. දැන් ඔයා දන්නවා යෙදුම් පද්ධති ඇප්ලිකේෂන් යෙදුම් පද්ධති. මෙහෙයුම් හා පරිපාලන කළමනාකාරීත්වයේ විසින් අපේක්ෂා කරන තොරතුරු හා සංනිවේදන තාක්ෂණික සේවාවන් ලබා දෙන පුද්ගලයන්ගෙන් සමන්විත වේ. එනම් තොරතුරු පද්ධතියක මුදුකාංග දෘඩාංග එනම් තොරතුරු පද්ධතියක මුදුකාංග දෘඩාංග
ක්‍රියාපටිපාටි ජීවාංග හා ක්‍රියාපටිපාටිකමා ජීවාංග හා සංනිවේදන උපාංගයන් දක්නට ලැබේ. හරි එහෙනම් පුතේ තොරතුරු පද්ධතියක දුඩාංග මුදුකාංග ජීවාංග ක්‍රියාපටිපාටි ඒ වගේම සංනිවේදන උපාංග තියෙනවා. පරිගණක පද්ධතියක නැති දෙකක් මේකේ තියෙනවා. ක්‍රියාපටිපාටි හා සංනිවේදනය කියන කොටස් ටික තියෙනවා තොරතුරු පද්ධතියේ. පරිගණක පද්ධතියේ හතරයි. දුඩාංග මුදුකාංග ජීවාංග ස්ථිරාංග. ඒ පරිගණක පද්ධතිය පරිගණකේ මේ තොරතුරු පද්ධතිය. ඒක පැහැදිලිව තේරුම් ගන්න. එතකොට ඔයා දුඩාංග මුදුකාංග කියන ඒවා දන්නවා. මේක ඔයා දන්නේ නැති දෙකයි තියෙන්නේ. ක්‍රියාපටිපාටි සංනිවේදනය කියන එකයි. ක්‍රියාපටිපාටි සංනිවේදනය කියන එක. මොනවද මේ ක්‍රියාපටිපාටි කියන්නේ? දුඩාංග මුදුකාංග ඔයා දන්නවා. ක්‍රියාපටිපාටි කියන්නේ මොනවද? ක්‍රියාපටිපාටි වලින් අදහස් කරන්නේ යම් දුඩාංගයකින් මුදුකාංගයකින් යමක් සිදු කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස්. දැන් මවුස් එක අල්ලන්න ක්‍රමයක් තියෙනවා. ඒකේ රයිට් ක්ලික් තියෙනවා, ලෙෆ්ට් එක තියෙනවා. එහෙනම් මේ තේරුම් ගන්න. ඒ උපාංගය හසුරවන්න දීලා තියෙන උපදෙස් ටික තමයි අපි කියන්නේ මොනවා කියලාද? ක්‍රියාපටිපාටි. මුදුකාංගයක් තියෙනවා නම් ඒ මුදුකාංගයෙන් වැඩ කරද්දී සිදු කරන්න ඕනේ ක්‍රියාදාමය ඒ සිදු කළ යුතු පියවර දක්වලා තියෙනවා නම් අපි ඒකට කියනවා ක්‍රියාපටිපාටි. හරි ලියන්න යටින් අනිත් ඒවා ඔයා දන්නවා. ක්‍රියාපටිපාටි කියන එක ලියලා ගමු අපි ආ විස්තර කරන්න. ක්‍රියාපටිපාටි මගින් ක්‍රියාකරුවන්ට අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම විධික්‍රම කරන ක්‍රම විධික්‍රම ආදිය සපයනු ලබයි. උදාහරණයක් පුතේ දාගන්න ඔය ක්‍රියාපටිපාටියට ඔයා ඕනෑම උපකරණයක් ගත්තාම ඔයාට දෙනවා අත්පොතක්. අන්නේ අත්පොතේ තියෙනවා ඒ ගන්න උපාංගය හෝ මුදුකාංගය සිදු කරන ආකාරය පිළිබඳ හැඳින්වීම. අන්න ඒකට අපි කියනවා මොකක්ද කියලාද? ක්‍රියාපටිපාටි කියලා. උදාහරණ ලියා ගන්න. පරිශීලක අත්පොත දුඩාංග මුදුකාංග ඕනෑම එකට දෙනවා. පරිශීලක අත්පොත අපි උදේ ආය සිකුරාදා 3-5ට ලෝ එකෙන් හම්බ වෙනවා. හරි මනට ඔයාලා සිලබස් එක ඉවර කරන්න ඕනේ. සෙනසුරාදා අනිවාර්යෙන් බ්‍රහස්පතින්දා සෙනසුරාදා මේ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා ඔය දවස් ටිකේම ඔයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. හරි එතකොට අපිට ටක් ගාලා මේ මාසෙ ගෙදර ඉන්න වෙලේ ඉක්මනට තව ටිකක් ඉවර කරගන්න ඕනේ. එතකොට IT එකේ දෙවෙනි පාඩමට යන්නේ නැත්තේ ඇයි තාම මේකේ ඉන්නේ ඇයි? දෙවෙනි පාඩමේ මට ගොඩක් කරන්න නෑ පුතේ. දෙවෙනි පාඩමේ මහා තොගයක් මම පළවෙනි පාඩමෙන් ආවරණය කරලා තියෙනවා. හරි දෙවෙනි පාඩමේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් විශාල ප්‍රමාණයක් මම පළවෙනි පාඩමෙන් ආවරණය කරලා තියෙනවා. ඒ නිසා මට හරිය ලේසියි ඒක යන්න. ඒකට අවශ්‍ය වෙන තව කොටසක් තමයි මේ කතා කරන්නේ. හරිද? එතකොට
ඔයාට ලොකුවට කියවන්න තියෙනවා දෙවෙනි පාඩමේ. පළවෙනි පාඩමේ ආව හිමින් අරන් ගියේ. දැන් දෙවෙනි පාඩමේ ඉක්මනට යනවා. බලමු අපි. ඊළඟට යන් sannivedanaye කියන එක. ඒක ඔයා දන්නවා sannivedana උපාංග කියන එක. නමුත් sannivedanaye කියන එක දැනගන්න ඕනේ. ලියන්න ඊළඟට අනුමාත්‍රකාව sannivedana. උතේ ඔකේ ඉඩ මදිනා වෙන කොලයක් ගන්න. ඔය කොලේ ඉඩ මදිනා වෙන කොලයක් ගන්න. ඊට පස්සේ ඔක අවසානයේ අලව ගන්න. නැත්නම් ස්ටේපල් කරගන්න. මොකද්ද මේ sannivedanaye කියන්නේ? පුතේ තොරතුරක් හදාගත්තාම ආයතනය ආදාන කරලා සැකසීම කරලා ප්‍රතිදානයෙන් තොරතුරක් ගත්තාම ඒක තියන් ඉන්නේ නැහැ. ඒක දැනගත යුතු පාර්ශවයන්ට ඒක මොනව කරන්න ඕන? sannivedanaye කරන්න ඕන. එහෙනම් පරිගණකයේ එහෙම කතාවක් තිබ්බේ නැහැ. තොරතුරු පද්ධතියේ තියෙනවා මොකද්ද? තොරතුරක් ඔයා නිර්මාණය කරගන්නවා නම් ඒ නිර්මාණය කරගන්නා ලද තොරතුර අදාළ පාර්ශවයන්ට මොකද කරන්න ඕනේ? බෙදා හරින්න ඕනේ. අන්න ඒකට අපි කියනවා මොකක් කරනවා කියලාද? sannivedanaye කිය. එහෙනම් ලියන්න sannivedanaye යටතේ. සමහර අවස්ථාවන් වලදී sannivedana පහසුකම අවශ්‍ය නොවුණා. සමහර අවස්ථාවන් වලදී මේ පහසුකම අවශ්‍ය නොවුණා. තොරතුරු පද්ධතියක ප්‍රතිදානය වන තොරතුර අදාළ පාර්ශවයන් වෙත ලබා දීම sannivedanayයි. ඒ සඳහා තොරතුරු පද්ධතියක sannivedana උපාංග භාවිතා කරමින් තොරතුරු මාරු කරගනි. හරි. ඔන්න පුතේ එහෙනම් තොරතුරු පද්ධතියෙන් අපි ආවා තොරතුරු පද්ධතියේ තියෙන කොටස් ටික බැලුවා. ඒ කොටස් ටික ඒවා දන්නවා මේ ඔක්කොම ටික. හරි. ඔයාලට මෙන්න මේ පාලනය ගැන මම කියන්නවා. ඒ පාලනය ගැන කියනකොට ඔයාලට මම පරිගණකයේ ප්‍රධාන කොටසක් ගැන කතා කළා. මෙන්න මේ සැකසීම කරනවා පුතේ පරිගණකේ මධ්‍ය සැකසුම් මේකකේ අපි යාට නමක් කිව්වා. CPU කියලා. මෙන්න මේ CPU එකේ සැකසීම සිදු කරනකොට වැඩ කරන වෙලාවේ යා මුළු ආදාන ප්‍රතිදාන සියලු ක්‍රියාකාරකම් මොකද කරනවා කිව්වේ? පාලනයකට ලක් කරනවා. එහෙනම් පුතේ තොරතුරු පද්ධතියක අන්න එහෙම වගේමයි. යම් පාලනයකට නතු කරගන්නවා. හරි? එයා පාලනයකට නතු කරන්නේ ඒ පද්ධතියට ආවේනික වන සීමාවන්, ඒ පද්ධතියට ආවේනික වන ලක්ෂණයන්, ඒ පද්ධතියට ආවේනික වන ගුණාංගයන් මේ සියල්ල එකට කරලා යම් පාලනයකට ලක් කරනවා. ඔන්න ඔය විදිහට තොරතුරු පද්ධතියෙන් නිර්මාණය වෙනවා
මාතක මේකත් මතක තියාගන්න. පරිගණක පාදනම් කරගත් තොරතුරු පද්ධති පමණක් නෙවෙයි ආයතනවල සිද්ධ වෙන්නේ. අතුරු ක්‍රමයට එහෙම නැත්නම් මැනුවල් සිදුවන තොරතුරු පද්ධති තියෙනවා ආයතනවල. ඒ තොරතුරු පද්ධති ගැන නෙමෙයි අපි වැඩිපුර කතා කරන්නේ මේකේ. අපි වැඩිපුර කතා කරන්නේ ස්වයංක්‍රීය එහෙම නැත්නම් පරිගණක පාදක කරගත් තොරතුරු පද්ධති ගැන. ස්වයංක්‍රීය එහෙම නැත්නම් පරිගණක පාදක කරගත් තොරතුරු පද්ධති ගැන. මොකද උතේ හස්තමේ එහෙම නැත්නම් අතුරු ක්‍රමයට සිදු කරන තොරතුරු පද්ධති දැන් භාවිතයෙන් ඈත් වෙලා තියෙනවා. එන්නේ නිසා මේ භාවිතයෙන් ඈත් වුණු මේ අතුරු ක්‍රමයටත් මේ විදිහටම තොරතුරු ගබඩා කරලා ක්‍රියාදාමයන් ලක් කරලා තියෙනවා. හැබැයි වර්තමානයේ සියලු ව්‍යාපාර සියලු ක්‍රියාකාරකම් සිදු කරන්නේ ස්වයංක්‍රීය එහෙම නැත්නම් පරිගණක පදනම් කරගෙන. එහෙනම් මෙන්න මේ ක්‍රියාදාමයේ පිළිබඳවයි අපි මෙතනින් ඉදිරියටත් අපි කතා කරගෙන යන්නේ. ඒකට තව පදයක් ඔයා දැනගෙන ඉන්න ඕන. ලියන්න මාතෘකාව තොරතුරු තාක්ෂණේ. තොරතුරු තාක්ෂණේ. මෙන්න මේ තොරතුරු තාක්ෂණය පුතේ තව උප තාක්ෂණයන් තුනකින් තමයි සමන්විත වෙන්නේ. හරි? උප තාක්ෂණ තුනකින් තමයි සමන්විත වෙන්නේ. එකක් තමයි ඔයා දන්න දැන් පරිගණක තාක්ෂණය. එකක් තමයි අපේ පරිගණක තාක්ෂණය. ඊළඟට ඔයා දැන් දන්නවා හදපු දේ තොරතුරු මුවමාරු කරගන්න ඕන. ඒකට ඔයා දන්නවා දැන් මොකක්ද ඕනේ? සංනිවේදන තාක්ෂණය. සංනිවේදන තාක්ෂණය. ඊට පස්සේ ඕන වෙනවා පුතේ තොරතුරු කළමනාකරණ තාක්ෂණය. මෙන්න මේ කියන තාක්ෂණ තුනම තියෙන මෙන්න මේ වපසරිය තමයි අපි හඳුනාගන්නේ මොකක් විදියටද? තොරතුරු තාක්ෂණයේ විදියට. එහෙනම් පුතේ වාට තේරෙනවා පරිගණක තාක්ෂණයටත් එහා ගියපු නැත්නම් වපසරිය ලොකු සංනිවේදන තාක්ෂණයටත් එහා ගියපු නැත්නම් ඊට වඩා වපසරිය ලොකු කළමනාකරණ තොරතුරු කළමනාකරණ තාක්ෂණයටත් එහා ගියපු කොටසක් තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ. මේ තුන් දෙනාම හිටියොත් විතරයි තොරතුරු තාක්ෂණයයි කියන්නේ. නෝක හොඳට තේරුම් ගන්න. එහෙනම් තොරතුරු තාක්ෂණයේ උප තාක්ෂණයන් තුනක් තියෙනවා. මොනවද තාක්ෂණ තුන? පරිගණක තාක්ෂණය, සංනිවේදන තාක්ෂණය, තොරතුරු කළමනාකරණ තාක්ෂණය. මෙන්න මේ තුනෙන්ම සර්වත්‍ර වුණු කුලකය. එහෙම නැත්නම් තුනම සම්බන්ධ වුණු කුලකයට අපි කියනවා තොරතුරු තාක්ෂණය කියලා. අඳ ගන්න පුතේ රවුම පොඩ්ඩක්. රවුම් තුන ඇඳගත්තා. පරිගණක තාක්ෂණය, සංනිවේදන තාක්ෂණය, තොරතුරු කළමනාකරණ තාක්ෂණය. මේ කියන තාක්ෂණ තුනම ඡේදනය වන කොටස තමයි අපි කියන්නේ තොරතුරු තාක්ෂණය කියන්නේ. ලියන්න යටින් පුතේ මෙහෙම. ලියන්න යටින්.
පරිගණක පාදක තොරතුරු පද්ධතිය. පරිගණක පාදක තොරතුරු පද්ධතිය. සැලසුම් කිරීම පරිගණක පාදක තොරතුරු පද්ධති සැලසුම් කිරීම ක්‍රියාවට නැංවීම හා අධ්‍යයනය තොරතුරු තාක්ෂණය ලෙස හැඳින්වේ. ලියන්න ඒකට මෙහෙම පද්ධතියේ දුඩාංග මුදුකාංග ඒකටම ලියන්න පද්ධතියේ දුඩාංග මුදුකාංග දත්ත පදනම් ජාල මගින් අපේක්ෂිත අවසන් පද්ධතියේ දුඩාංග මුදුකාංග දත්ත පදනම් ජාල මගින් අපේක්ෂිත අවසන් ප්‍රතිඵලය අවසන් පරිශීලකයා වෙත ලබා දෙන තෙක් සියලු අංශයන් නඩත්තු කිරීම කෙරෙහි තොරතුරු තාක්ෂණය අවධානය යොමු කරයි.
හරි අලුත් රූල් එකකින් ලියන්න තොරතුරු තාක්ෂණයේදී ප්‍රධාන අංශ තුනක් කෙරෙහි අවධානය යොමු කරයි. එක පරිගණක තාක්ෂණය ඒ අතතෙන් මෙහෙම ලියලා එම් පුතේ දෙක ලියන්න කලින් ඒ අතතේ පරිගණක දුඩාංග මුදුකාංග ඇතුළත් පරිගණක තාක්ෂණයක් යටතේ ලියලා ඉමු පරිගණක දුඩාංග මුදුකාංග ඇතුළත් පරිගණක තාක්ෂණය මෙහි සුවිශේෂී අංගයයි දෙක සංනිවේදන තාක්ෂණය ලියන්නේ යටතේ මෙහෙම පරිගණක පද්ධති අතර ඇති වූ සංනිවේදනයයි තනිව පවතින පරිගණක යන්ත්‍ර සඳහා ඇති වැදගත්කම අඩුකම පරිගණක පද්ධති අතර ඇති
සංනිවේදන හැකියාව නිසා පරිගණකයේ වැදගත්කම ඉහළ අගයක් ගනු ඇත. උදේ මේ කියන්නේ තනි පරිගණකයක් තිබ්බට කරන්න පුළුවන් එකම දේ තොරතුරක් එළියට ගන්න එක විතරයි. ඒක තව එකක් හෝ දෙකක් හෝ කීපයක් එක සම්බන්ධ වුණාම ඒ කියන පරිගණකයේ වටිනාකම වැඩි කියලා කියන්නේ. ඉතින් හුදකලාවේ තියෙන පරිගණකයක් තවත් පරිගණක කීපයක් හා සම්බන්ධ වුණාම වටිනාකමින් ඉහළ යනවා. ඒ මොකද තොරතුරක් නිර්මාණය කරගන්න පරිගණක තාක්ෂණයෙන් හොදාගන්න පරිගණකය තව කීපයක් එක්ක හරි සම්බන්ධ වුණොත් තමයි සංනිවේදනය කරන්න වෙන්නේ. නැත්තම් තනියෙන් සංනිවේදනය කරන්න බෑ. අපි කියන්නේ තනියෙන් දොඩවන එකෙක් කියලා කියන්නේ ඒ වගේ වෙනවා. නම් පිස්සෙක් ගන්නට වෙන්න තනියෙන් දොඩවනවා. එවනේ කීප දෙනෙක් එක්ක කියවනවා නම් අන්න අපි කියනවා එයා ෂෙයා කරගන්නවා දැනුම. නැත්තම් තොරතුරු හොමාරු කරගන්න. ඒකට තමයි පරිගණක තාක්ෂණයයි සංනිවේදන තාක්ෂණයයි දෙක විතරක් තිබ්බොත් වෙන්නේ තොරතුර සංනිවේදනයක් වෙනවා විතරයි. එහෙනම් අපිට ඕනේ මොකක්ද? සංනිවේදනය වෙන්න ඕනේ අදාළ පුද්ගලයන්ටම අදාළ තේ වෙනුවෙන්ම ඵලදායී හා ලාභදායී තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු හොමාරු වෙන්න ඕනේ. කාටද? අදාළ පාර්ශවයන්. ඒක සිදු කරන්නේ කවුද පුතේ? තොරතුරු කළමනාකරන පද්ධතිය. අවශ්‍ය තොරතුරු අවශ්‍ය කෙනාට යවනවා සංනිවේදන තාක්ෂණය හරහා. මේ පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරලා තොරතුරු සංනිවේදනය කරනවා. ඒ සංනිවේදනය කිරීම හරියට සිදු කරනවා මොකෙන්ද? තොරතුරු කළමනාකරණය. එහෙනම් මේ අංශ තුනම ලිග්ගල් තුනම හරියට තිබ්බොත් තමයි මුට්ටිය තියන්න පුළුවන්. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණයේ ඉෂ්ට වෙන්නේ. එහෙනම් තොරතුරු තාක්ෂණය කියන දේ සිදු වෙන්න නම් මේ දෙක විතරක් තිබිලත් බෑ. මේ දෙක විතරක් තිබිලත් බෑ. මේ තුනම තියෙන්න ඕනේ. මේ තුනම තියෙන්න ඕනේ. ලියන්න යටින් ඊළඟ තුන තොරතුරු කළමනාකරන තාක්ෂණය. හරි ලියන්න තොරතුරු කළමනාකරන තාක්ෂණය මෙහෙම. හරි ලියන්න මෙහෙම. ඵලදායී ලාභදායීත්වය ඵලදායී හා ලාභදායීව ඵලදායී හා ලාභදායීව
ලාභදායි හා ලාභදායිද තීරණ ගනිමින් තීරණ ගනිමින් තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට මෙන්ම උපරිම පාරිභෝගික තෘප්තියක් ලබා දෙන අයුරින් භාණ්ඩ හා සේවාවන් සංවර්ධනය කිරීම හා මෙහෙයුම් කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට කළමනාකරුවන්ට අවශ්‍ය තීරණ ගැනීමේදී අවශ්‍ය තොරතුරු අවශ්‍ය වේලාවට අවශ්‍ය පාර්ශවයන්ට ලබා දීම තොරතුරු කළමනාකරන තාක්ෂණය තුලින් සිදුවේ. හරි එහෙනම් පුතේ තොරතුරු තාක්ෂණය කියන සංකල්පය ආය මතක තියාගන්න ඕනේ. කොටස් තුනකින් නිර්මාණය වෙලා තියෙනවා. මේ කොටස් තුන නැත්තම් තොරතුරු තාක්ෂණය සම්පූර්ණ වෙන්නේ නැහැ. හරි එහෙනම් තොරතුරු තාක්ෂණය කියන්නේ ඔය වගේ එකක්. මම කිව්වා ඔයාට අද වැදගත් දවසක්. අද වැදගත් කොටස් ටිකක් කියන්නේ කියලා. තව එක කොටසක් කියනවා පුතේ ඒක වැදගත් කොටසක්. ඒ තමයි තොරතුරු පද්ධතියක ක්‍රියාවන්
අනුමාත්‍රකාව තොරතුරු පද්ධතියක ක්‍රියාවන් හරි බලන්න පුතා තොරතුරු පද්ධතිය හොඳට කියවලා ඒව ගන්න ඕනේ පද්ධතිය කියන්නේ මොකක්ද මොනවද ඒක ඇතුලේ තියෙන්නේ කියලා තොරතුරු තාක්ෂණය කියන එකක් මේ සියල්ල චුට්ටක් විනාඩි 2-3ක් තරම් කියව ගන්න මොකද ඊළඟ එක අපිට ඉතාල වැදගත් වෙනවා ඉක්මනට කියව ගන්න මේ තොරතුරු පද්ධතියක් තුල සිද්ධ කරන ක්‍රියාවන් ටිකක් තියෙනවා නැත්නම් ක්‍රියාකාරීත්වයන් සිදුවන සැකසීම කියන කොටසෙදි සිද්ධ වෙන කොටස් ටිකක් ලියන්න මෙහෙම හරි ලියන්න මෙන්න මෙහෙම තීරණ ගැනීම හා සැලසුම් කිරීම සඳහා උචිත වන පරිදි තීරණ ගැනීම හා සැලසුම් කිරීම සඳහා උචිත වන පරිදි විවිධ අභ්‍යන්තර හා බාහිර මූලාශ්‍රයන්ගෙන් ලබා ගන්නා දත්ත තොරතුරු බවට පත් කිරීම සඳහා විධිමත් කාර්ය ප්‍රතිපාටි සමුදාය තොරතුරු පද්ධතියක් වන අතර සරල හස්ත ක්‍රමයේ සිට සංකීර්ණ පරිගණක ක්‍රමය දක්වා පුළුල් පරාසයක් තුල වෙනස් වේ. තොරතුරු පද්ධතියක් තුල පහත ක්‍රියාකාරීත්වයන් ඇතුළත්ව පවතී. එනම් එක දත්ත එක්රැස් කිරීම හා සූදානම් කිරීම
දත්ත එක්රැස් කිරීම හා සූදානම් කිරීම. පුතේ උතන මතක තියාගන්න පද්ධතිය දත්ත එක්රැස් කරනවා, ඇතුල් කරන්න පුළුවන් විදිහට හදනවා, හදලා ඇතුල් කරනවා. දත්ත හරියට යාලා මොකද කරන්නේ? ඒක රාශී කරලා සූදානම් කරගෙන තියාගන්න. දෙක, දත්ත තොරතුරු බවට පත් කිරීම. දත්ත තොරතුරු බවට පත් කිරීම. අපි දන්නවා ඇතුළත් කරන ලද දත්ත සැකසීමේ ප්‍රතිදානය විදියට තොරතුරු ගන්නවා. ඒක සිදු කරන්නේ කවුද? තොරතුරු පද්ධතිය. 3, තොරතුරු ප්‍රචාරණය. තොරතුරු ප්‍රචාරණය. තොරතුරු ප්‍රචාරණය. ප්‍රධාන වශයෙන් පුතේ ඔන්න ඔය කාරණා 3 අපි කිය දන්නවා. තොරතුරු නිර්මාණය කරලා නැත්නම් හදාගත්තට පස්සේ අදාළ පාර්ශ්වයන් එක්ක මොකද කරන්නේ? සංනිවේදනය කරනවා නැත්නම් හුවමාරු කරගන්න. මෙන්න මේ කාර්යයන් 3 ප්‍රධාන වශයෙන් පද්ධතියක් තොරතුරු පද්ධතියක් තුල සිද්ධ වෙනවා කියලා අපිට කියනවා. ඒ වගේම තමයි පුතේ වැදගත්ම කොටස් ටික දැන් ඉවරයි. පළවෙනි පාඩමේ අමුතුවෙන් එකතු වෙන කලමනාකරණ තොරතුරු පද්ධති කොටස ඔන්න ඔය කොටස අපිට එකතු වෙනවා. ඒත් එක්ක පුතේ ඔයා දැනගෙන ඉන්න ඕන තව කොටසක් තමයි එන්න මේ කොටස. ඒ තමයි මාතෘකාව ලියන්න. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා මාතෘකාව ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම. ඒ කියන්නේ ආයතනයක් පුතේ වාස්තවයේ ක්‍රමේ ඉඳන් පරිගණකගත තොරතුරු පද්ධති ක්‍රමයේ දක්වා වෙනස් වෙගෙන ඇවිල්ලා අද පොඩි කඩේ වුණා පරිගණකගත වෙලා තියෙනවා. සරල සිද්ධිය ගත්තොත් බිල්ලින් සිස්ටම් එකක් කම්පියුටරෙන් වෙන තත්ත්වයට ඇවිත් තියෙනවා. කැල්කියුලේටරේ භාවිතයෙන් අයින් වෙලා තියෙනවා. හරි ලියන චිත් එක පොඩ්ඩක් ඈත් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ කාරණා වෙලා සමස්ත කාර්ය සාධනයේ දියුණු වෙලා ආයතනෙ තොග පාලනයේ නිවැරදිව වෙලා සේවකයන් නිවැරදිව පාලනය කරලා හොරකම් කරන්න බෑ CCTV කැමරා ගහගෙන ඊට පස්සේ ස්ටොක් එක අඩු වෙන්න විදියක් නැහැ ස්ටොක් එක පාලනය කරන සිස්ටම් එකක් තියෙනවා හරි අඩු වෙනකොට මැසේජ් එක එනවා ඒ ටික ඕඩර් කරනවා මේ විදිහේ සමස්ත ක්‍රියාවලියම ස්වයංක්‍රීකරණය වෙලා ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙලා තියෙනවා. ඒකට හේතුකාරකයන් වෙනවා පුතේ මෙන්න මේවා. නැත්තම් අපි කියන්නේ වැඩි දියුණු වෙච්චාම මෙන්න මේ ඒරියා ටික එයාලගේ සන්තෝෂ වෙනවා. එහෙම නැත්තම් සතුටු වෙනවා. එක පාරිභෝගික සේවා සැපයීම වැඩි දියුණු කිරීම. පාරිභෝගික සේවා සැපයීම වැඩි දියුණු කිරීම. හරි ඔන්ලයින් ඕඩර් දෙන්න පුළුවන් පොලිමේ ඉන්න ඕනේ නෑ ගොඩක් වෙලා බිල් එක ඔටෝ ක්‍රියේට් වෙනවා හරි ඒ වගේ විවිධ පහසුකම් සැපීම හරහා ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙලා තියෙනවා තොරතුරු තාක්ෂණය නිසා පළවෙනියටම සතුටු කරන්නේ කවුද පාරිභෝගිකයා මොකද පාරිභෝගිකයා සතුටු කිරීම හරහා තමයි ආයතනයේ පැවැත්ම තීරණය වෙන්නේ ආයතනයේ රඳා පැවැත්ම තීරණය වෙන්නේ ආයතනයක් දුවන්න නම් පාරිභෝගිකයෝ ඉන්න ඕනේ. පාරිභෝගිකයා නැහැ කියන්නේ එතනදි වෙනවා පුතේ ආයතනයේ පැවැත්මක් නැතුව යනවා. මොකද ආදායම් නැතුව යනවා, ලාභ නැතුව යනවා, පැවැත්ම නැතුව යනවා. එහෙනම් සරෝම සතුටු කරන්න ඕනේ කාවද? පාරිභෝගිකයා. ප්‍රධානම සාධකය තමයි පාරිභෝගිකයා සතුටු කිරීම. දෙක ආයතනයේ නව සංවර්ධනය සඳහා ඇති ආයතනයේ නව සංවර්ධනය සඳහා ඇති ප්‍රතිචාර වර්ධනය කිරීම
ඒ කිව්වේ මම අර තොග පාලනයක් දානවා, බිලින් සිස්ටම් එකක් දානවා, ඒ CCTV කැමරා දානවා, වෙබ් අඩවියක් හදලා ඒක ඔන්ලයින් ගේන්න හදනවා. අර යා ව්‍යාපාරය සංවර්ධනය කරන්න තොරතුරු තාක්ෂණය යොදාගෙන ඒ අංශය දියුණු කරනවා. 3 කර්මාන්තයේ තරඟකාරීත්වයේ පදනම වෙනස් කිරීම. කර්මාන්තයේ තරඟකාරීත්වයේ පදනම වෙනස් කිරීම. කර්මාන්තයේ පදනම වෙනස් කිරීම. තරඟකාරීත්වයේ පදනම වෙනස් කිරීම. සමහර ව්‍යාපාර ප්‍රචාරණය කරන්නේ පුතේ පත්තරේ දාලා. තව සමහර ව්‍යාපාර ටීවී ඇඩ් දාලා. දැන් වර්තමානයේ වැඩිපුරම ප්‍රචාරණ මාධ්‍ය වෙලා තියෙන්නේ ඩිජිටල් ක්‍රමයෙන්. එහෙම නැත්නම් සෝෂල් මීඩියා ක්‍රමයෙන්. හරි? ඒකෙත් වැඩිපුරම Facebook, YouTube වගේ. එහෙනම් මෙන්න මේ ක්‍රම අනිත් අය භාවිතා නොකරන ක්‍රම භාවිතා කිරීම හරහා අපිට පුළුවන් තරඟින් මුණ ජය ගන්න. එහෙම නැත්නම් තරඟයට හොඳට මුණ දෙන්න. පාරිභෝගික අතර යන්න පහසුම පිරිවැය අඩුම ක්‍රමයෙන් පාරිභෝගික අතර යන්න පුළුවන්. හැබැයි තාක්ෂණය ගැන හොඳට දැනගෙන ඉන්න. ඊළඟට යන්න. 4 ආයතනයේ සමස්ත කාර්ය සාධනයේ ඉහළ දැමීම. ආයතනයේ සමස්ත කාර්ය සාධනයේ ඉහළ දැමීම. ඒ කියන්නේ සමස්තයක් විදිහට ගත්තාම සමස්ත ආයතනයම ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය තුලින් මොකද වෙලා තියෙන්නේ? අනිත් ව්‍යාපාරات එක්ක සංසන්දනාත්මකව ඉදිරියට ගිහින් තියෙනවා. ඒ තමයි ආයතනයේ ක්‍රියාකාරීත්වය තුල ආරම්භයේ සිට පාරිභෝගිකයා බාණ්ඩ අරගෙන ඉවර වෙනකන් සියලු දේ සිද්ධ වෙන්නේ පරිගණකගත. ඒ වගේම තමයි ඒ බිලින් සිස්ටම් එකත් එක්ක පාරිභෝගිකයා අවසානෙට සතුටුද අසතුටුද කියලා යන්නේ පද්ධතිය හරහා. හරි? එහෙනම් මෙන්න මේ කියන ක්‍රියාදාමයන් තුල පරිගණක පද්ධතියේ වැදගත්කම හරහා ආයතන විශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා. හරි? එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ තොරතුරු පද්ධතිය හරහා ව්‍යාපාර ගොඩාක් දියුණු වෙලා තියෙනවා. හරි? ඊළඟ පුතේ මාතෘකාව ලියා ගන්න. අද දවස මුනේ පළවෙනි පාඩමේ අතෑරපු කොටස් ටික කරන එක. හරි? ඊළඟ ලියන්න. තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා මාතෘකාවක්. තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා කළමනාකරුවන්ට උපකාරී වන තොරතුරු පද්ධති. විවිධ ස්තරවලදී විවිධ කළමනාකරුවන්ට විවිධ තොරතුරු ඕන වෙනවා. ඒ විවිධ තොරතුරු ලබා ගන්න නම් ඒ ස්තර සඳහා ආවේනික වුණු තොරතුරු පද්ධති තියෙනවා. උතේ මේක අපි ඉස්සරහට කතා කරනවා දීර්ඝව. මෙතනදී අපි මතක තියාගන්න කළමනාකරුවන්ට අවශ්‍ය වන ප්‍රධාන හා වැදගත් තොරතුරු පද්ධති ටිකක් මම පෙළ ගස්සනවා. තීරණ ගන්න අවශ්‍ය වෙන තොරතුරු පද්ධති පෙළ ගස්සනවා. 1 සැකසුම් පාලන පද්ධතිය. මේවා මොනවද මේවා මෙන්නේ කියන එක අපි ඉස්සරහට වෙනම කතා කරමු. 2 ගනුදෙනු සැකසුම් පද්ධතිය. 3 කාර්යාල ස්වයංක්‍රීය පද්ධතිය. 1 සැකසුම් පාලන පද්ධතිය, 2 ගනුදෙනු සැකසුම් පද්ධතිය, 3 කාර්යාල ස්වයංක්‍රීය පද්ධතිය, 4 කළමනාකරන තොරතුරු පද්ධතිය, කාර්යාල ස්වයංක්‍රීය පද්ධතිය, කළමනාකරන තොරතුරු පද්ධතිය, තීරණ සහායක පද්ධතිය, නිපුණතා පද්ධතිය,
විදායක සහායක පද්ධතිය, සැකසුම් පාලන පද්ධතිය, ගනුදෙනු සැකසුම් පද්ධතිය, කාර්යාල ස්වයංක්‍රීය පද්ධතිය, කළමනාකරණ තොරතුරු පද්ධතිය, තීරණ සහායක පද්ධතිය, නිපුණතා පද්ධතිය, විදායක සහායක පද්ධතිය. මෙන්න මේ පද්ධති ව්‍යාපාරයේ කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා විවිධාකාර වූ උපකාරයන් කරනවා. එනම් මේවා අවශ්‍ය වෙන්නේ ඇයි? ව්‍යාපාරයේ කළමනාකරුවන්ට තීරණ ගැනීම. එහෙනම් පුතේ ඔන්න ඔය ප්‍රධාන කොටස් ටික තමයි අපිට කතා කරන්න තිබ්බේ තොරතුරු පද්ධතිය සම්බන්ධයෙන්. අපේ ඕකේ තව කොටස් ටිකක් තියෙනවා මම ඊළඟ දවසේ ඒ ටික කියන්නම්. ඔයාලා දැන් යන්න දෙවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එක ගන්න. ඔයාලා තව කොටසක් කියන්නම් මෙහෙම ඔයාගෙන් අහුවොත් වර්තමාන සමාජයේ දෙවෙනි පාඩමට කලින් වර්තමාන සමාජයේ තොරතුරු පද්ධති කුමන ක්‍රියාකාරකම් ඉටු කරයි? කොයි වගේ වපසරියක් තුලද තොරතුරු පද්ධති තියෙන්නේ? ඔයාට බැලූ දකින හැමතැනම සියලු ක්ෂේත්‍රයන් වල තියෙන්නේ මොනවද? තොරතුරු පද්ධති. හරි? අධ්‍යාපනයේ පැත්තේ තොරතුරු පද්ධති, සෞඛ්‍ය පැත්තේ තොරතුරු පද්ධති, ප්‍රවාහනය පැත්තේ, සංචාරක පැත්තේ. හරි? නැති ක්ෂේත්‍රයක් නැහැ තොරතුරු පද්ධති. එහෙනම් සමාජයේ වර්තමානයේ සියලු අංශයන් අඩු ගන්න පුතේ කුඩු විකුණන්නේ තොරතුරු තාක්ෂණය. හරි? ඊසි කෑස් කරා තන තන ලොකේෂන් යාපුවම ගිහින් ගන්න. එතකොට ඒ බිස්නස් එක වෙන්නේ තොරතුරු තාක්ෂණයෙන්. හැබැයි අපේ අත්‍යවශ්‍ය සේවාවන් රසක් තාම වෙන්නේ තොරතුරු තාක්ෂණයේ භාවිතයෙන් තොරව. උප්පැන්න සහතිකේ ගන්න යන්න ඕන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. හරි? ඒවා කරන්න බෑ. හැබැයි අනිත් සියලු ඒරියා ටික තොරතුරු තාක්ෂණය හරහා සිද්ධ වෙනවා. එහෙනම් වර්තමානයේ තොරතුරු තාක්ෂණය සමාජයේ ගිලගමින් පවතිනවා. ඉස්සර අපි දන්නවා ඔකේ යනවා පුතේ FB එකේම එකක් ගියා. ඉස්සර කෙනෙක්ට හානියක් වුණොත් අත දෙන්න මිනිස්සු හිටියා. ගොඩේදී. හැබැයි අද ඒක වෙන විදිය පෙන්වන්න තමයි ඉස්සරෝ මිනිස්සු පොරකන්නේ. ඒ මිනිස්සුව බේර ගන්න නෙමෙයි. එහෙනම් වර්තමාන සමාජයේ හොඳ පැත්තට වඩා නරක පැත්තට තොරතුරු තාක්ෂණයේ භාවිතා වෙලා තියෙනවා. සමාජගත වීම තුළ ඒ භාවිතය සමාජයේ ගිලගමින් පවතිනවා. මෙන්න මේක හොඳට තේරුම් ගත්තොත් ඔයා ගේම් ගහන්නේ නැහැ පරිගණක ෆෝන් එකේ. හරි? ඔයා ගේම් ගහන්නේ නැහැ පරිගණකේ. මොකද පරිගණක හා දුරකථන ආශ්‍රයෙන් ලෙඩ රෝග රාශියක් මතුවෙනවා. හොඳට තේරුම් ගන්න. ඇස්පෙනීම අඩු වෙනවා. හිසේ කැක්කුම එනවා. ඒත් එක්කම තමයි වාට කන්න බැරි ගතියක් ඇති වෙනවා අක්කාරය කියන එක. හේතුව ඔයාගේ ස්නායු දුර්වල වෙලා ඔයාට බඩගින්න නැතුව යනවා. හරි? මේ වගේ රාශියක් ලෙඩ රෝග රාශියක් කොන්ද කැක්කුම බෙල්ල කැක්කුම හරි අත් කැක්කුම මේ කියන රාශියක් මේ තොරතුරු තාක්ෂණ නිසා අපිට ඇති වෙනවා ලෙඩ රෝග විදිහට. ඒ වගේමයි පොද පැත්තට ගත්තොත් රැකියාව උත්පාදනයේ හරි ආර්ථිකයේ දියුණු වීම හරි ඒ වගේම තමයි පෞද්ගලිකත්වයේ තුල අපිට ලේසියෙන් තොරතුරු හොමාරු කිරීම සංනිවේදනයේ පහසු වීම මේ වගේ රාශියක් අපිට තොරතුරු තාක්ෂණ නිසා අත්දැකලා තියෙනවා. එහෙනම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. මුදල් නාස්තියට ප්‍රධාන හේතුවක් පරිගණකන හා දුරකථන භාවිතය. ඒ වගේම තමයි ඒක ලෙඩ රෝග රාශියකට හේතුවක් දුරකථන හා පරිගණක භාවිතය. අධ්‍යාපන මට්ටම අඩු වෙන්න හේතුවක් දුරකථන හා පරිගණක භාවිතය. මේක සමාජගත වෙලා තියෙන්නේ හොඳ පැත්තට වඩා වැරදි පැත්තට. හරි? ඒ වගේම තමයි දෙමාපිය සහ ඥාතීන් අතර එනත දෙමාපිය දරුවන් අතර සහෝදරයන් අතර දුරස්කම ඇති වෙන්න හේතුව වෙලා තියෙන්නේ දුරකථන හා පරිගණක. කවුරුත් සෙනග ඉන්න තැනදී කතා කරන්නේ නැහැ. කවුරුත් නිස්සබ්දයි. ෆෝන් එකට ඔබාගෙන ඉන්නවා මූ. ඒ සංවිධානයේ නැත්නම් ඒ කොමියුනිකේෂන් එකේ තොරතුරු හොමාරු වීම විනාශ වෙලා තියෙනවා. එකාට එක අඳුරන්නේ Facebook එකෙන් විතරයි. හැබැයි ඥාතියා ලයිව් දැක්කට අඳුරන්නේ නැහැ. ඒ තරම් සමාජයේ පිළිලා තියෙනවා. ඒ සමාජයේ පුද්ගලයන් අතර තොරතුරු භාවිතී හොඳ නරක පැත්ත වල විභාග ලියන්න આવොත් ඔයාලට ලියන්න පුළුවන් වෙයි.
ඒ වගේම තමයි තොරතුරු කළමනාකරණයේ පුද්ගලයෙක් විදියට අපි තොරතුරු භාවිතා කරන්න ඕනේ කොහොමද? පුද්ගලයෙකු විදියට තොරතුරු භාවිතා කරන්නේ අපි පුතේ පොතපත සාධන තැනේ ඉඳන් ඔයාලට ඔය ටියුට් එක හදන තැනේ ඉඳන් මේ සිදු කරන සියලු ක්‍රියාකාරකම් සිදු වෙන්නේ පරිගණක තාක්ෂණය. ඒ තමයි පෞද්ගලිකව. ඒ වගේම තමයි ඔයාට පණිවිඩ ලබා දෙන්නේ අපි තොරතුරු තාක්ෂණයෙන්. හරි. වෙබ් අඩවියක් කරා වීඩියෝ පෙන්වන්නේ තොරතුරු තාක්ෂණය නිසා. හරි. සියලු අධ්‍යාපන කටයුතු අපි මේ වෙනකන් සිදු කරන්නේ තොරතුරු තාක්ෂණයට පිංසිත වෙන්නේ. එහෙනම් මෙන්න මේ කාරණා පුතේ හොඳට තේරුම් ගන්න. මෙන්න මේවත් එක්ක තොරතුරු තාක්ෂණය කියන කොටසේ පළවෙනි පාඩමේ අපි ඊටු ටික නීතිමය පැත්ත කතා කරන්න තියෙනවා. ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරමු. පාඩමම කිව්වා දෙවෙනි පාඩමට යන්න. දෙවෙනි ටියුට් එක පොඩ්ඩක් අතර ගන්න. මේක ඔයා කියවන්න ඕන. හරිද? මේක ඔයා කියවන්න ඕන. ඕකේ සමහර ඒවා ඔයාට කියවලාම තමයි මතක තියාගන්න ඕනේ. හරි? ඒවා ටෙක්නිකල් වර්ඩ්ස් නෙමෙයි. සාමාන්‍ය විවහාරයේ වචන තියෙනවා. ඒව ඔයා ගන්න ඕන ඔය ඉතිහාසයන් ගැන. හරි? ඊට පස්සේ ඔය මුදුකාංගයන් ගැන. හරි? ජාල කරන පරිසරය ගැන. හරිද? තොරතුරු තාක්ෂණයේ යටිතල පහසුකම් වල විකාශනය ගැන. හරිද? ඊට පස්සේ ඔය පුද්ගල පරිගණක වල විකාශනය ගැන මේ වගේ ඔයාට දැනගන්න පුළුවන් ඉතිහාසගත කරුණු තියෙනවා. ඒවා කියව ගන්න. අපි ඊළඟ දවසේ හම්බෙන්නේ දෙවෙනි පාඩමේ මේ කොටසෙන්. අපි ඉක්මනට මේ පාඩම ඉවර වෙනවා. හොඳට මතක තියාගන්න පුතේ. මේවට පාස් පේපර් නැත. මේක මම දවස් 4න් B එකක් දාපු ළමයි ඉන්නවා. කරලා. එහෙනම් මේවා පිළිබඳ විශ්වාස තියාගන්න. ඔයා බය වෙන්න එපා මාර්තු එක්සෑම් එක ගැන. අපි කොහොමත් ඔයාව උඩ දාන එක්සෑම් එක. හරි? මේක කෙලින්ම IT විෂයකුත් නෙමෙයි. IT දන්න කෙනෙක්ට කියලා මේක කරගන්නත් බෑ. කළමනාකරණය දන්න කියන කෙනෙක්ට මේක කරන්නත් බෑ. කරන්න නම් මේ දෙකම සම්බන්ධ වෙන්න ඕන. මේ දෙකම සම්බන්ධ වෙනවා නම් අපි කරලා දෙන්නම්. ඒ කොටස් දෙක හරියට ගන්නට පැහැදිලිව දීලා දෙනවා නිබන්ධන දෙකක්. දෙවෙනි පාඩමේ තව කොටසකුත් තියෙනවා. ඔයාලා පුතේ තුන්වෙනි පාඩමෙන් ඔයාලට පටන් ගන්නවා අපි. ඔයාලට මම කිව්වා තොරතුරු පද්ධති ගැන වෙනම කතා කරනවා කියලා. ඒ තොරතුරු පද්ධති වර්ගීකරණයත් එක්ක කළමනාකරුවන් එක්ක කොහොමද මේ තොරතුරු පද්ධති මූ වෙන්නේ කියන එක අපි තුන්වෙනි පාඩමේ කතා කරනවා. ඒක අපිට ජනවාරි මාසෙ ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා හතරවෙනි පාඩමට ආචාර ධර්ම ගැන කතා කරන්න. ඒකේ ගොඩක් ඔයාලට පුතේ ඔයා පාඩම් කරලා ගන්න ඕන තොරතුරු ටිකක් තියෙනවා. සමාජ මාධ්‍ය ගැන, පනත් ගැන, හරි? පස්වෙනි පාඩමේ තියෙන්නේ පෙරලිකාර විප්ලවයක්. ඒකේ ලොකු සීන් නැහැ. හරි? මේවායින් බහුතරයක් අපි දන්න දේවල්. ඒ දන්න දේ හරියට නිවැරදිව පෙළගස්සන්න ඕන. ඒක පෙළගැස්සුවේ නැත්නම් ඔයාට විභාගෙදී ලොකු අමාරුවකට වැටෙන්න වෙනවා. මොකද පුතේ මේක IT විෂයක් නොවන නිසා. IT දැනගත්ත පළියට මේක ගොඩ ගන්න බෑ. අපි ඊළඟ දවසේ හම්බෙමු. ඊළඟ දවසේ කියන්නේ හෙටක් තියෙයි ඔයාලට පන්තියක් accounts හරි maths මේ costing හරි ඒ වගේම අනිද්දාක් තියෙයි law එක හරි මොනවා හරි දිගටම ඔයාලට මේ මාසේ පුරාවටම දවසක් කර දවසක් හෝ පන්ති වැටෙයි. අපි සිලබස් එක ඉක්මනට ඉවර කරගෙන මාර්තු එක්සෑම් එකට මුහුණ දෙනවා. එතෙක් ඔයාලට පරිස්සමෙන් ඉන්න. මේ වීඩියෝ අද සම්බන්ධ වෙච්ච නැති දරුවෝ ඉන්නවා